PN සංධිය ගැන කතා කරා. ඕගොල්ලෝ ඒක බලලා ඉන්න මොකද මේකේ ෆවුන්ඩේෂන් එක වගේ තියෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ ඒක බලලා ඉන්න. ඊට අමතරව මම මේ නෝට් එක මේ අත ගන්න නෝට් එක සහ ටිප් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඕගොල්ලෝ ඒක මෙහෙම කරන්න. ඕගොල්ලන්ට තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් WhatsApp නම්බරෙන් දාන්න. ඒකෙන් අපිට ඕගොල්ලෝ නම් ඒ නෝට් එකයි වුණා ටිප් එකයි දෙකම ලබා ගන්න පුළුවන්. අපේ ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන් වුණා. අපි පටන් දැන් ट्रांसिस्टर දැන් අපි කතා කරන්නේ ඒකේ ट्रांसिस्टर වර්ග දෙකයි. එකක් PNP ट्रांसिस्टर අනිත් එක NPN ट्रांसिस्टर. PNP ट्रांसिस्टर කියන්නේ සජාතීය සංනායක දෙකක් මැදට විජාතිය එකක්. ඒ කියන්නේ අපි මාත්‍රණය කරලා හදා ගන්න අපිට මතක ඇති කලින් වීඩියෝ එකේ කිව්වා පොසිටිව් නැත්නම් P වර්ගයේ අර්ධ සංනායක. ඊට පස්සේ අපිට මාත්‍රණය කරලා N වර්ගයේ අර්ධ සංනායක හදා ගන්න පුළුවන්. අපි එහෙම හදාගන්න P දෙකක් මැදට N එකක් දාලා හදාගන්න එකට තමයි PNP ट्रांसिस्टरයක් කියන්නේ. ඕකෙදි අපි අර මාත්‍රණය කරන ගාන වැඩි එක සංධියේ තියෙන අග්‍රයට අපි කියනවා විමෝචකය. E අපෙන් තමයි අපි සංකේතවත් කරන්නේ. ඊට පස්සේ මාත්‍රණ මට්ටම අටු එකට අපි කියනවා සංග්‍රහකය C කියලා. කනෙක්ටර්. ඒ දෙක අතරින් විජාතියකට සම්බන්ධ එක අපි පාදම බේස් කියලා කියනවා. right? ඕක තමයි PNP ट्रांसिस्टर එක අපි දකින්න තියෙන්නේ. පරිපථයක අපිට ඕක දකින්න තියෙන්නේ මෙහෙම කියලා. මේක P, මේක C, මේ අග්‍රය, මේක E. එතකොට අපි හැමතිස්සෙම ඔය මේ පරිපථයක දානකොට E තලයක් උඩට දකින්න ලැබෙනවා. ඒ E තලයේ තියෙන්නේ මේ BE සංධිය. ඔයගොල්ලෝ PNP බලලා P සිට එන්දස්. අපි හැමතිස්සෙම අර ඩයෝඩ් එක ඔයගොල්ලෝ මතකද එහෙම ඩයෝඩ් එක P සිට එන්ටනේ අපි අර මේක දැම්මේ E තලයේ තියෙන්නේ. අන්න ඒ වගේ P සිට එන්ට තමයි PE සංධිය දාන්නේ. දැන් මේකේ මේක E නේ. E සංධිය කියන්නේ P, right? E සංධිය කියන්නේ P. මේක B, B කියන්නේ N. මේක C, C කියන්නේ P. එතකොට PE සංධිය P සිට එන්ට. එහෙනම් මෙන්න P සිට එන්ට තමයි මේක මේ E තලයේ තියෙන්න ඕනේ. ඒක තමයි PNP ट्रांसिस्टर. අපි NPN එකට ඇත්තටම PNP වලට වැඩි නැහැ. NPN තමයි ගණන් වල තියෙන්නේ. NPN කියන්නේ N જાතිය දෙන්නේ මැද්දට P එකක් දාලා හදාගන්න එක. ඒකේ මාත්‍රණය වැඩි N එක සජාතිය දෙන්නගෙන් මාත්‍රණය වැඩි එකට අපි කියනවා විමෝචකය කියලා. අනිත් එකට අපි කියනවා අඩු එකට සංග්‍රහකය කියලා. අනිත් එක ඒ කියන්නේ මේ දෙක අතරින් විජාතියකට අපි පාදම කියලා කියනවා. එතකොට ඒක අපිට පරිපථයක දකින්න ලැබෙන්නේ මේ ආකාරයට. මෙන්න මේක පාදම, මේක විමෝචකය, මේක සංග්‍රහකය. එතකොට අර කලින් කිව්වා වගේම BE සංධියේ P දැන් N මෙතන N ඉඳන් මෙතන N මෙතන B ඉඳන් මෙතන B මෙතන N ඉඳන් මෙතන N PN BE සංධියේ P සිට N දෙකට තමයි අපි අර ඊතලයේ දාන්නේ. දැන් ඔයගොල්ලන්ට අපි අර NPN ट्रांसिस्टर PNP ट्रांसिस्टर අපිට ඕන නම් මෙහෙම ඩයෝඩ් එකක් ආකාරයට පෙන්වන්න පුළුවන්. NPN එකේ තියෙන්නේ PN සංධියකුයි PN සංධියකුයි. right? PNP එකේ තියෙන්නේ එහෙම. හැබැයි මේකේ P මෙහෙ එන්නේ. ඕගොල්ලෝ මතකද ඩයෝඩ් එක අපි මාක් කරද්දි මෙන්න මෙහෙම මාක් කරේ මේ පැත්ත P මේ පැත්ත N. ඒතොර අරගෙන PNP. ඒ විදිහට තමයි මේක මේවා. ඔබට දකින්න මේ දැන් දකින්න ලැබෙන්නේ NPN ट्रांसिस्टर එක එක ඒවා අපි විස්තර කරන්නයි හදන්නේ. එතකොට මෙතන N තියෙනවා, මෙතන P තියෙනවා, මෙතන N තියෙනවා. right? එතකොට අපි දන්නවා කලින් කිව්වා වගේ PE සංධියේ P සිට N ට ඊතලයේ යොමු වෙලා තියෙනවා. එතකොට මේක මේ B අග්‍රය හරහා එන ධාරාවට කියනවා පාදමනේ B කියන්නේ පාදම ධාරාව. පාදම ධාරාව. එතකොට විමෝචක සංධියෙන් යන ධාරාවට අපි කියනවා IE. ඒ කියන්නේ විමෝචක ධාරාව. එතකොට සංග්‍රහක සංධියට අපි කියනවා සංග්‍රහක සංධියේ තියෙන ධාරාවට කියනවා IC. එහෙම නැත්නම් සංග්‍රාහක ධාරාව. එතකොට අපිට තව මෙතන මෙහෙම මේ VCE, VBC, VBE කියලා වචන වර්ගයක් එනවා. බලමු මොනවද. VCE කියන්නේ විමෝචක සංධියට සාපේක්ෂව සංග්‍රාහක සංධියේ විභවය. VBE කියන්නේ විමෝචක සංධියට සාපේක්ෂව පාදම සංධියේ විභවය. එතකොට VBC කියන්නේ පාදම සංධියට සාපේක්ෂව සංග්‍රහක සංධියේ විභවය. ඔව්
දැන් මේක අපිට පේනවා NPN ට්‍රාන්සිස්ටර් එක වෙන්නේ හැටි කොහොමද කියලා දෙන්නයි හදන්නේ ඇතුලේ. අපි ඇත්තට කියන්නේ. right? මේකේ N කියන්නේ අපි දන්නවා ඍණ. ඍණ කියන්නේ නෙගටිව්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය වැඩි. අපි දන්නවා විභෝජක සන්නිකාය වැඩිපුරම සාන්ද්‍රණයක් තියෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. ඒ හිතමු දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 100ක් විතර එනවා. right? ඉලෙක්ට්‍රෝන 100ක් විතර එනවා. ඒ ඉලෙක්ට්‍රෝන 100න් ඉලෙක්ට්‍රෝන 100ක් විතර එනවා. මෙතන P සංදිකාවම අපි දන්නවා මේ P සංදි පොඩ්ඩක් තුනි. අරකට වඩා තුනි මැද සංදි. එතකොට මේ ආපු ඉලෙක්ට්‍රෝන වලින් දෙකක් විතර මේක හරහා යනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් විතර මේක හරහා යනවා. ඒතර 90ට යන්නේ එතකොට මේක හරහා. ඔකේ ඇත්තම ෆිසික්ස් වලින් කියනවා නම් මේකෙන් 100ක් එනකොට මෙතනදී මේ බැටරි ධනාග්‍රය මෙතන ධනාග්‍රය වෙලා තියෙනවානේ. ඉලෙක්ට්‍රෝන ධන විසින් ආකර්ෂණය කරනවා. මේක තුනීත් හින්දා මෙතෙන් ආපු ඉලෙක්ට්‍රෝන හරහා මෙහෙන් යන්න අවස්ථාවක් තියෙද්දී අර වැඩිපුර මේ පැත්තට මේක ආකර්ෂණය කරන නිසා මේක අර ද්‍රවණය වෙලා මේ පැත්තට යනවා. ඒක තමයි අපි ෆිසික්ස් වලින් කියන්නේ. එතකොට දැන් මේකේ 100ක් ආවොත් දෙකක් මෙහෙට යනවා 90ට මෙහෙට යනවා. එහෙනම් මේකේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ පැත්තට තමයි මේකේ ධාරාව යන්නේ. ඒ කියන්නේ 100ක් මෙහෙට ඉලෙක්ට්‍රෝන ගියා නම් මේ පැත්තට 100ක ධාරාවක් යන්න ඕනේ. E සංදින්න IE. B හරහා යනකට විරුද්ධ පැත්තට යන්න ඕනේ නැත්තේ. එහෙනම් මේක IB. මෙතනින් එන්න ඕනේ නැත්තේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ පැත්තට ඉලෙක්ට්‍රෝන එන්නේ මෙහාට. එහෙනම් ධාරාව යන්න ඕනේ නැත්නම් අනිත් පැත්තට. එහෙනම් IC. එතකොට ඔයගොල්ලෝ දැන් මේක පේනවා ඇති IB මෙහෙන් ඇතුළට යනවා. IC මෙහෙන් ඇතුළට යනවා. එළියට එන්නේ IE. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මෙතනදී IB ධන IC සමානයි IE කියලා. right? එතකොට මේකේ IE කියන එක දැන් දන්නවා 100ක් වගේනේ. IB ට වඩා ගොඩක් වැඩි. දෙකට වඩා ගොඩක් වැඩි 100. එහෙනම් අපිට ලියන්න හැකි IE ගොඩාක් වැඩි IB ට වඩා. IC ගොඩක් වැඩි නමුත් IE ට වඩා අඩුයි. ඒකින් අපිට ලියන්න හැකි IC ටිකක් ලොකුයි IB ට වඩා. එතකොට සමහර ගණනාංක කිරීමේදී උගලන්ට තේරෙයි ගාන දත්ත දීලා නැහැ. විභව වේදක පරිපත වගේ ඉස්සරහට උගලන්ට තේරෙයි මොකක්ද විභව වේදක පරිපත කියන්නේ කියලා. ඒ වගේ වෙලාවේදී අපිට IB බිඳුවයි කියලා ගන්න පුළුවන්. කුඩා ධාරාවන්නේ. ඊන් පස්සේ අපිට පුළුවන් එහෙම වුණොත් මේකට දැම්මොත් මේක බිඳුව වුණොත් මේකයි සමාන වෙනවනේ. එහෙනම් අපිට සමහර ගණන් වලදී IC ආසන්න වශයෙන් සමානයි IE කියලා ගන්නත් පුළුවන්. ට්‍රාන්සිස්ටර් එක පරිපත වින්‍යාස තුනක් තියෙනවා. එකක් පොදු පාදක වින්‍යාසය, පොදු විභෝජක වින්‍යාසය, පොදු සංග්‍රහක වින්‍යාසය. ඒ කියන්නේ දැන් අපි බලමු මුලින් මේකේ පළවෙනි අවස්ථාව තමයි පොදු පාදක වින්‍යාසය. ඒකෙන් PN අපි දැන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි PNP, NPN. PNP වල පොදු පාදක වින්‍යාසය තමයි මේ කියලා දෙන්නේ. ඒකෙදි වෙන්නේ මෙන්න මේ පරිපතේ කියන අපි ප්‍රතිදාන පරිපත. right? ඒතර ප්‍රතිදාන පරිපතේ පැත්තේ VCC මේක එනම් RC වෙනවා. මෙතනින් එන ධාරාවට අපි කියනවා IC. එතකොට මේකෙදි මේ පැත්තේ තියෙන ප්‍රධාන පරිපත. ප්‍රධාන පරිපතයේ විභෝජක සංදිය තමයි තියෙන්නේ. එතකොට ඒ පැත්තේ තියෙන එක RE. එන ධාරාව IE. ඇත්තටම මේ පොදු පාදම කියන්නේ ප්‍රතිදාන පරිපතයයි ප්‍රධාන පරිපතයයි අතරමැදිව තියෙන පාදම සංදිය. ඒකයි පොදු පාදම වින්‍යාසය කියලා කියන්නේ. right? එතකොට මේන ධාරාව IB. මේකෙදි මේ අපි අද PNP ට්‍රාන්සිස්ටර් එක බලමු NPN ට්‍රාන්සිස්ටර් එක. NPN ට්‍රාන්සිස්ටර් එක මේ වගේම ඩබල් පැත්තේ තියෙන ප්‍රතිදානයේ තියෙන සංග්‍රහකය කියන්නේ VCC තමයි VCC බැටරියක් තියෙන්නේ. මේක භාර ප්‍රතිරෝධය RC. මේ වම් පැත්තේ තියෙන ප්‍රධාන පරිපතයේ ඒකේ තියෙන ප්‍රතිරෝධය RE මේක VE. right? එතකොට මේකේ අර ප්‍රතිදාන පරිපතයයි ප්‍රධාන පරිපතයයි අතරමැදිව තියෙන පාදම සංදි නිසා තමයි පොදු පාදම වින්‍යාසය. එතකොට මේක NPN ට්‍රාන්සිස්ටර් එක පොදු පාදම වින්‍යාසය. right? මේ සමහර බන්දින මේවා කියන්නේ නැහැ. පොදු පාදම වින්‍යාසය සාමාන්‍ය ගණන් වල තින්නේ නැහැ. ඒ කියන්නේ ඕන මේ ටික ටික තේරෙයි කියලා එක පොදු විභෝජක වින්‍යාසය ගණන් තමයි තියෙන්නේ. එහෙනම් ගොඩක් බන්දින පොදු විභෝජක වින්‍යාසය විතරයි කියලා දෙන්නේ. අපි දැන් මේ තුනම කියලා දෙනවා. නමුත් අර වැඩි දුරක් දෙන සඳහා ඒක අවශ්‍ය නැහැ. දැනුම පිටස තමයි මේ කියලා දෙන්නේ. right? එතකොට දැන් මේකේ B සංදියෙන් එන ධාරාවට අපි කියනවා IB. right? C හරහා එන එකට කියනවා IC. E හරහා එන එකට කියනවා IE. මේකේ මෙන්න මෙහෙම තියෙනවා කතා පොඩ.
පළවෙනි එක තමයි ධාරාලාභය. පොදු පාදම වින්‍යාස නිසා උකට අපි ඇල්ෆා කියලා තමයි සාමාන්‍ය කියන්නේ. ධාරාලාභය. ධාරාලාභය කියන්නේ ප්‍රතිදාන ධාරාව බෙදීම ප්‍රධාන ධාරාව. ප්‍රතිදාන කියන්නේ කොහොමද? මේක. ප්‍රතිදාන ධාරාව කවුද එහෙනම්? IC. IC බෙදීම ප්‍රධාන ධාරාව කියන්නේ IE. ඔයගොල්ලෝ දන්නවා කලින් මම කිව්වා සාමාන්‍යයෙන් IE සමානයි IB දර IC නේ. එතකොට අපි දන්නවා මේක ආසන්න වශයෙන් බිඳුව. අර කලින් මතකද ඉලෙක්ට්‍රෝන දෙකක් විතර යනවා කියලා කිව්වා ඒකත් අඩි කියලා. එතකොට ආසන්න වශයෙන් මේ දෙන්න සමානයි නේද? IE සමානයි IC වෙනවනේ. එතකොට මේ දෙන්න ආසන්න වශයෙන් සමාන හින්දා මොකද වෙන්නේ? ආසන්න වශයෙන් සමානයි IE නිසා IE බෙදීම IE වගේමනේ. එහෙනම් මේ කීයද? එකයි. තේරෙනවද? දැන් ධාරාලාභය එකක් පිච් එකක්. ඒක ධාරාව එකකින් වර්ධනය කරන්න අවශ්‍ය නැහැ නේද? වැඩක් නැහැ නේද? ඉතින් ආපු ධාරාවම වෙනවනේ. ඒකින්ද ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒතර ධාරාලාභයක් ඇති නොවේ මේක. රයිට්? බලමු අපි වෝල්ටීය ධාරාලාභය කියන්නේ. ඔයගොල්ලෝ ඔක්කොටම කලින් දැනගන්න ඕන කතාව තමයි වෝල්ටීයතාවය කියන්නේ V නේ. V සමාන IR එක සමීකරණයක් ඔයගොල්ලෝ මතකදී ධාරා විද්‍යාව අපි ඉගෙනුවා. රයිට්? ගොඩක් කට්ටිය ඉගෙනීමක් තියෙන ධාරා විද්‍යාවත් කණේලා අපි බලමු මේක. V සමාන IR එක සමීකරණයක් තියෙන ධාරා විද්‍යාවේදී. එතකොට මේකේ වෝල්ටීයතාලාභය නම් දැන් අර ධාරාලාභය නම් උණු ප්‍රතිදාන ධාරාව බෙදීම ප්‍රධාන ධාරාව. එහෙනම් වෝල්ටීයතාලාභය වුණාම මොකද වෙනව නැත්තේ? ප්‍රතිදාන වෝල්ටීයතාව බෙදීම ප්‍රධාන වෝල්ටීයතාව. ප්‍රතිදානය කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්නේ මේක ප්‍රතිදාන ප්‍රතිපදේ. එතකොට මේක තමයි ප්‍රතිදාන වෝල්ටීයතාව කියන්නේ V. මෙතන කවුද මේක V ICRC. ප්‍රධාන වෝල්ටීයතාවය කියන්නේ IER. V සමාන IR නේ. එතකොට අපි දන්නවා IC බෙදීම IE කියන්නේ ඇල්ෆානේ එකයි. ධාරාලාභයනේ. ඒක එක වුණාම RC බෙදීම RE කියක් වෙනවා. දැන් RC බෙදීම RE තමයි වෝල්ටීයතාලාභය කියලා එන්නේ. එහෙනම් අපිට වෝල්ටීයතාලාභය ලබා ගන්න ඕන නම් උඩ තියෙන එක වැඩි කරගත්තා නම් හරිනේ. වෝල්ටීයතාලාභය ලබා ගන්න උඩ තියෙන එක වැඩි කරගන්න. එහෙනම් ඒ කියන්නේ RC වැඩි කරගන්න. RC RE ට වඩා විශාල වුණොත් අපිට වෝල්ටීයතාලාභයක් ලබා ගන්න පුළුවන්. right? ඊට පස්සේ අපි යනවා ක්ෂමතාව. ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නේ නැති ක්ෂමතාවය කියන්නේ ක්ෂමතාවයේ සමීකරණ කිහිපයක් තියෙනවා. මේකෙද කතා කරන්නේ P සමාන I වර්ග R තමයි කටන්නේ. right? එතකොට දැන් ධාරාලාභය නම් ප්‍රතිදාන ධාරාවේදී ප්‍රධාන ධාරාව. වෝල්ටීයතාලාභය නම් ප්‍රතිදාන වෝල්ටීයතාවේදී ප්‍රධාන වෝල්ටීයතාව. එහෙනම් ක්ෂමතාලාභය නම් ප්‍රතිදාන ක්ෂමතාවේදී ප්‍රධාන ක්ෂමතාව. ප්‍රතිදාන ක්ෂමතාවය කියන්නේ මේ පැත්තේදී. ප්‍රතිදාන ක්ෂමතාවය එහෙනම් I වර්ග R නේ. I වගේ තියෙන IC වර්ග RC IB වර්ග RB ප්‍රධාන කියන්නේ මේ පැත්තනේ. so IE වර්ග RE. එතකොට මේකෙත් IC බෙදීම IE කියන්නේ ධාරාලාභය. ඒක එකයිනේ. ඒක එකයි නම් ඒකේ වර්ගය කියන්නේත් එකයිනේ. ඒකේ වර්ගෙත් එකයිනේ. එතකොට එකේ වර්ගය වතාවක් RC බෙදීම RE. එතකොට මෙතන RC බෙදීම RE නේ ආවේ. එහෙනම් ඕකෙත් තුනේ අරගමු. අරගෙත් තුනේ RC උඩාව RE යට ආවනේ. එහෙනම් මේක අපිට ක්ෂමතාලාභයක් ලබා ගන්න ඕන නම් RC වැඩි කරගත්තා නම් හරිනේ. එහෙනම් RC විශාලයි RE වුණොත් තමයි අපිට ක්ෂමතාලාභයක් ලබා ගන්න පුළුවන්. right. අපි බලමු ඊළඟට මේ අර පොදු පාද වින්‍යාසයේදී කලාව වෙනස. අපි ප්‍රධාන ලෙස තරංගයකට දෙනවා නම් ප්‍රත්‍යවර්ත එකක් වෙනස් වෙන එකක්. ඒ තරංගය කිසිම අපවර්තනයකින් නොගැතිව තමයි පැමිණෙන්නේ. ඒ කියන්නේ උඩ පැත්තේ තියෙන තරංග කෑල්ල එන්නේ උඩ පැත්තේ. උගොඩ ඔක තේරෙයි ඉස්සලා කෑල්ල. හරි. අපිට මතකයි PN සංදියක නැත්නම් ඩයෝඩ් එකකදී මේ පැත්තට ධාරාව යනකොට ඒකට කියන්නේ අපි පෙර නැඹුරු වෙනවා. ධාරාව අනිත් පැත්තට යනකොට අපි කියනවා පසු නැඹුරු වෙලා කියලා. එතකොට අපිට මේ තියෙන PN ට්‍රාන්සිස්ටරය. එතකොට මේ පැත්තේ NPN C සංදිය, B සංදිය, E සංදිය. එතකොට B වලින් ධාරාව වෙනවා, C වලින් ධාරාව වෙනවා. දෙකෙන් එකතු වෙලා E එළියට යනවා. මේකෙන් බැලුවොත් මේ තියෙන්නේ අර කලින් කිව්වා මේක ට්‍රාන්සිස්ටරයක් ඩයෝඩ් දෙකක් හැටියට අපිට ඕනම අඳින්න පුළුවන් කියලා. මේ වගේ ඩයෝඩ් දෙකක් හැටියට ඇඳගත්තොත්. right? ඇත්තටම මේ ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරීත්ව වෙන්න ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන මම අතන කලින් කියන්නුනේ ඒක තමයි මේ කියන්නේ. අර විඤ්ඤාස ගැන කියන්න කලින් තමයි ඒක කියන්නේ. එතකොට මේකේ පාදක සංදිය තියෙනවා. ඒක P. මෙතන N. දැන් PN විදිහට තමයි අපි අර ඩයෝඩ් එක දාගන්නේ.
මේක P මේක N. right. එතකොට දැන් මෙතනින් කරන්ට් එක යනවනේ. එහෙනම් මෙතනින් කරන්ට් එක යනවනම් මේ සංදිය මොකද වෙලා තියෙන්නේ? පෙර නැඹුරු. එහෙනම් ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරී වෙන පළවෙනි කන්ඩිෂන් එක BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන. මේ පැත්තට කරන්ට් එකක් යනවා. ඊට පස්සේ මේ පැත්තේ බලමු C එක ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ. එහෙනම් කරන්ට් එක මෙහෙම එනවනම් BC සංදිය මේක දෙන්න ඕනේ. අනිත් පැත්ත ඩයෝඩ් එකේ අනිත් පැත්තට කරන්ට් එක යනවා නම් BC සංදිය පසු නැඹුරු වෙනවා. ඒක දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි අර ප්‍රතිදානය සහ ප්‍රදානය ලබා ගැනීමට බාහිර ප්‍රතිරෝධ. කලින් ගන්න දැක්කේ නැති අර වින්‍යාස කෙනෙක්දී RE RC ගැන එහෙම තිබ්බේ. අන්න ඒ වගේ ප්‍රතිරෝධ බාහිර ප්‍රතිරෝධ සම්බන්ධ කරන්න ඕනේ. ඔව් අපිට මේ දැන් ලැබෙන්නේ දෙවෙනි අවස්ථාව. ට්‍රාන්සිස්ටර් එක පොදු විමෝචක වින්‍යාස. right? පොදු විමෝචක වින්‍යාසය කියන්නේ මේක තියෙනවා ප්‍රතිදාන පරිපථ. පම්මෙත තියෙනවා ප්‍රදාන පරිපථ. right? ප්‍රතිදාන පරිපථයටයි ප්‍රදාන පරිපථයට මැද තියෙනවා පොදු විමෝචක. ඒකට පොදු විමෝචක වින්‍යාස. දැන් මේ තියෙන උගුරට PNP ට්‍රාන්සිස්ටර් එකේ පොදු විමෝචක වින්‍යාස. මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් එක NPN ට්‍රාන්සිස්ටර් එක පොදු විමෝචක වින්‍යාස. right? එතකොට මේකේ N මේක P මේක N හින්දා BE සංදියේ P සිට N ඉස්සර තමයි අපි ඉතලේ දාන්නේ. right? ඒතකොට ඒකෙත් මේ පැත්ත ප්‍රතිදාන පරිපථය මේක ප්‍රධාන පරිපථය දෙකටම අතර බැඳී වෙලා තියෙන විමෝචක. එතකොට පොදු විමෝචක වින්‍යාස. right? දැන් අර කලින් වගේම ධාරාලාභය, වෝල්ටීයතාලාභය ඒ වගේ දේවල් ටික එනවා. බලන්න. ධාරාලාභයේ කලින් මොකද්ද? ඒකම තමයි. ප්‍රතිදාන ධාරාව බෙදීම ප්‍රධාන ධාරාව. ප්‍රතිදාන ධාරාව කවුද? මේ පැත්තේ තියෙන එක. කවුද? IC. IC බෙදීම ප්‍රධාන ධාරාව කවුද? IB. දැන් අපි දන්නවා කලින් අර මුලදී කිව්වා වගේ මේ දෙන්න එකතු වෙලානේ IE එන්නේ. ඒ කියන්නේ IE සමානයි IB දන IC. right? එතකොට මේක ඊටාම කුඩා ගාණක් නේ. මේක ඊටාම කුඩා ගාණක්. ඒකට වඩා ගොඩක් ලොකුයි මේක. right? එතකොට IB ට වඩා ගොඩක් ලොකු හින්දා IC මොකද වෙන්නේ? මේකේ ධාරාලාභය ඊටාම ලොකු ගාණක් එන්නේ. IC විශාලයි IB නිසා විශාල ධාරාලාභයක් ලැබෙනවා. දැන් මම අර කලින් කිව්වා නේද පොදු විමෝචක වින්‍යාසය පාවිච්චි කරනවා ඒකේ හේතුව පස්සේ තේරෙයි කියලා. කලින් මතක ඇති ධාරාලාභය එකයි. මේකේ ධාරාලාභය ලොකු ගාණක් එනවා. ඒතර අර පොඩි එකක් ලොකුවට වර්ධනය කළ ගන්න අපි මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරන්නේ. අන්න ඒකයි මේ පොදු විමෝචක වින්‍යාසය පාවිච්චි කරන්නේ. දැන් බලමු වෝල්ටීයතාලාභය. වෝල්ටීයතාලාභය කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේදී ප්‍රධාන වෝල්ටීයතාවය. වෝල්ටීයතාවය කියන්නේ V සමානයි IR. එහෙනම් ප්‍රතිදානය කියන්නේ මේ පැත්තේනේ. ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්නේ V සමානයි IR නම් ICRC. ICRC. ප්‍රධානය මේ පැත්තේ IBRB. එතකොට මේ එකදී මොකද? කලින් වගේම IC බෙදීම IB කියන්නේ ධාරාලාභය. ධාරාලාභයේ සාමාන්‍ය ලොකු ගාණක් තියෙනවා. ඒකකින් මීටර සඳහා විශාල ගාණක් ලැබෙනවා. ඒක නිසා මේකට විශාල වෝල්ටීයතාලාභයක් ලැබෙනවා. ඔව් බලන්න දැන් ශමතාලාභය. තුන්වෙනි එක තමයි ශමතාලාභය. එතකොට ශමතාලාභය කියන්නේ අපි දන්නවා P සමානයි I වර්ග R. ඒක ධාරා විද්‍යුත් තියෙන කැලක්. එතකොට ප්‍රතිදාන ශමතාවය කියන්නේ මේකනේ ප්‍රතිදාන ශමතාවය නම් I වර්ග R වගේ IC වර්ග R RC. එතකොට ප්‍රධාන එකට එන්න ඕනත් මොකද්ද? මේ පැත්ත එකනේ. I වර්ග R වෙනුවට IB වර්ග R වෙනවා. එතකොට දැන් අපි දන්නවා IC බෙදීම IB කියන්නේ මොකද්ද? ධාරාලාභයනේ. IC බෙදීම IB ධාරාව. ඉස්සෙල්ලා වගේම අර ලොකු ධාරාලාභයක් තියෙනවා මේ. එක පැත්තක නෙමෙයි යන්නේ. ලොකු ධාරාලාභයක් තියෙනවා නම් ඒකෙත් වර්ග වුණාම මොකද වෙන්නේ? ඊටගේ වර්ගයෙන් උතර එන්නේ. ලොකු ගාණක් වෙනවා. මේක ලොකු ගාණක් හින්දා මේ ශමතාලාභයත් ලොකු වෙනවා. එතකොට අපිට ධාරාලාභය ලොකු එකක් ලැබෙනවා. වෝල්ටීයතාලාභය ලොකු ගාණක් ලැබෙනවා. ශමතාලාභය ලොකු ලාභයක් ලැබෙන හින්දා තමයි මේක පොදු විමෝචක වින්‍යාස අපි පටන් ගන්න. ඊට පස්සේ අපි කතා කරනවා කලා වෙනස. කලින් මතකදී කලා වෙනසක් සිදුුනේ නැහැ. ලොකු වර්ධනයක් උනේ නැහැ. ඒ ගානමයි යාවේ. දැන් මේකේ කලා වෙනසක් වෙනවා කියන්නේ මේක 180ක කලා වෙනසක් වෙනවා. ඒ කියන්නේ උඩින් ආපු තරංගය මේකේ ඉන්නේ යටි. සහ අර වර්ධනය වෙච්ච ගාන බීටා. ගාන ලොකු වෙලා එනවා. ඔව්. දැන් මේකේ ඊළඟ අවස්ථාව තමයි පොදු සංග්‍රහක වින්‍යාසය. මේ තියෙන ප්‍රතිදාන පරිපථය, මේ තියෙන ප්‍රධාන පරිපථය, මේ දෙක අතරමැදිව සංග්‍රහකේ මේ PNP ට්‍රාන්සිස්ටර් එක සංග්‍රහක වින්‍යාසය. ඊට පස්සේ මේ තියෙනවා NPN ට්‍රාන්සිස්ටර් එක පොදු සංග්‍රහක වින්‍යාසය. ඒකෙත් ප්‍රතිදාන පරිපථය, ප්‍රධාන පරිපථය, මේ දෙක අතරමැදිව සංග්‍රහකයේ තියෙනවා. දෙකටම මැදිව එතකොට පොදු සංග්‍රහක වින්‍යාසය වෙනවා. මේකටත් අර වගේම ධාරාලාභය, වෝල්ටීයතාලාභය, අනමන ක්ෂමතාලාභය, කලා වෙනස ඔක්කොම ගන්න පුළුවන්. ඇත්තටම
මේ වින්‍යාසෙට ලොකු ලාභයක් ලැබෙන්නේ නැති නිසා අපි පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ පොදු විමෝචක වින්‍යාස. ගණන් වලදී උගුරු දකින්න බෑ පොදු විමෝචක වින්‍යාසය විතරයි. ඒකයි ගොඩක් පන්තිවල ඒක විතරක් කරන්නේ. අපිට දැන් මේ පොදු විමෝචක වින්‍යාසයේ පරිපථය සඳහා ඕනෙම පරිපථයක් සඳහා කර්චොෆ් නියමය දාන්න පුළුවන්. අපි බලමු කර්චොෆ් නියමය යොදාගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති කර්චොෆ් නියම කොහොමද පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ සංයුක්ත රවුමට පළවෙනි එක A B C E T A මෙන්න මේ ක්ලෝස් වෙච්ච සංයුක්ත රවුමට දානවා සිග්මා E සමානයි සිග්මා ER. එතකොට මේ රවුම ඇතුලේ තියෙන සියලුම විද්‍යුත් ගාමක බලවල එකතු සමාන වෙනවා ප්‍රතිරෝධ ධාරාවල ගුණිතය. ඇත්තටම මේ IR කියන්නේ V සමාන IR ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. V සමාන IR ඉන්න ඇත්තටම මෙතන යනකොට IR ධාරා ප්‍රතිරෝධ වල ගුණිතයත් එක්කම විභව අන්තර තියෙනවා නම් ඒවත් එකතු කරගෙන යන්න ඕනේ. රයිට්. මේ රවුම ඇතුලේ තියෙන එකම බැටරිය මෙයා. එහෙනම් VCC විතරයි වම් පැත්තට එන්නේ. බැටරි ටික තමයි වම් පැත්තට එන්නේ. රයිට්. එතකොට විද්‍යුත් ගාමක බල ටික. මේක හරහා මේක හරහා ගිය ධාරාව IC RC මෙතනින් එනවා මෙතෙන්ට ඇවිල්ලා මේ හරහා යනකොට VCE මේ ටික යනකොට IERE ඕක තමයි මේ පළවෙනි රවුමට දැම්මොත් එන මේ වෙයි. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් F B E D F. ඒකට දැම්මොත් ඒ දාන්නේ සිග්මා E සමානයි සිග්මා ER. ඒ රවුම ඇතුළත මෙන්න මේ රවුම ඇතුළත තියෙන එකම බැටරි කවුද මෙයා VBB සමානයි IBRB ධන මේක හරහා යනකොට VBE මේක හරහා IER. විශේෂම කතාව තමයි මේක සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නම් right මේක මේ විතර ගන්න නෑ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නම් මෙන්න මේ කැලේ අර ඩයෝඩ් එකක මතකද පෙරණකුණු අවස්ථාවේ 0.4 තිබ්බේ අන්නේ 0.4 මෙතෙන්ට වැටෙන්නේ. ඒ කියන්නේ ගානකදී ඔයගොල්ලන්ට ඒක දෙන්නේ නැහැ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් කියලා දුන්නාම ඔයගොල්ලෝ දැනගන්න. ඔන්න හොඳයි ගානකදී අපිට භාවිතා කරන්න තියෙන්නේ. අපිට මේ ට්‍රාන්සිස්ටරේ මෙන්න මේ විභවාන්තරේ සමාන වෙනවා මෙන්න මේ විභවාන්තරය. ඒ කියන්නේ VCE සමාන වෙනවා මේක තියෙන ගමන් VBC ධන VBE. ට්‍රාන්සිස්ටර් එක ඇතුළේ ප්‍රධාන ලාක්ෂණික පක්ෂ තුනක් තියෙනවා. අපිට ඒකෙන් දැනගන්න අවශ්‍යයි. පළවෙනි එක තමයි ප්‍රධාන ලාක්ෂණික, ඊට ප්‍රධාන ප්‍රතිදාන ලාක්ෂණික, ඊට සංක්‍රමණ ලාක්ෂණික. එතකොට මේ ඔක්කොම වක්‍ර ඇඳගන්න අපිට සමහර ඒවා VBE නියත කරගන්න වෙනවා, සමහර ඒවා IB නියත කරගන්න වෙනවා, සමහර ඒවා IC නියත කරගන්න තියෙනවා, සමහර ඒවා VCE නියත කරගන්න තියෙනවා. එහෙනම් මේ වගේ පරතර සැකස්මක් අපිට හදාගන්න වෙනවා. මේ සැකස්ම විශේෂත්වය තමයි මේ X කියන මොකක් හරි විභවාන්තරයක් තියෙනවනේ. ඒක අපි තුමු 10 වෝල්ට් කියලා. මෙතන ප්‍රතිරෝධකකින් 10 සෙන්ටිමීටර වගේ වෙන්න ගත්තාම 10 වෝල්ට් 10 කියන්නේ. එතකොට අපිට දෙකකින් ඉන්නේ 2යි වෝල්ට්. තුනකින් ඉන්නේ 3යි වෝල්ට්. අන්න ඒ වගේ අනුපාතමය විදිහට වැඩි කරගන්න පුළුවන් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ඉතලෙන් පෙන්නන එක අපිට වෙනස් කරගන්න පුළුවන් කියලා. එතකොට මෙතන මේ ඔක්කොම සෙට් කරලා තියෙන හින්දා මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවාන්තරය කියන්නේ මෙතන B මෙතන E එහෙනම් BE විභවාන්තරය මෙතන ඉන්නේ. එතකොට මෙතන y ගැන හිතුවොත් එහෙම y ඒ වගේ මෙතන 10 වෝල්ට් තියෙනවා. අර වගේම 10ක් දිග ගත්තොත් 1 සෙන්ටිමීටරක එකක් එනවා. 1 වෝල්ටයක් එනවා. එතකොට සෙන්ටිමීටර 5ක් ගත්තොත් මේක සෙන්ටිමීටර 5 වෙනවා 5යි. එතකොට මේ අග්‍රේ සෙට් වෙලා තියෙන E වලට මේ අග්‍රේ සෙට් වෙලා තියෙන C වලට එතකොට මේකයි අතර විභවාන්තරය කියන්නේ VCE right. එතකොට අපිට මෙතන ඇමීටරයක් දාලා IB වැය ගන්න පුළුවන්. මෙතනත් ඇමීටරයක් දාලා IC වැය ගන්න පුළුවන් right. C සංග්‍රහකයක IC. එතකොට ඔගේ පළවෙනි ලාක්ෂණික වක්‍රය තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ප්‍රධාන ලාක්ෂණික වක්‍රයේ විශේෂත්වය වෙන්නේ VCE. මේක නියතව තබාගෙන VB ඉදිරිය IB තමයි පස්තරගත කරන්නේ. එතකොට අපි හිතුවොත් මේක නියතව තබා ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේක ට්‍රාන්සිස්ටර් එක PN සංදියන්නේ. PN සංදිය. PN සංදිය කියන්නේ මොකද? ඩයෝඩ් එක ගන්න. ඩයෝඩ් එක පෙර නැඹුරු අවස්ථාවේ VI ලාක්ෂණික මතකද අපි කලින් වීඩියෝ එකේ කරා වගේ. එතකොට PN සංදියක පෙර නැඹුරු අවස්ථාවේ වෙන ලාක්ෂණික වක්‍රය තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ මේක එනවා අර දශමතේ ඔන්න මේ මේ පෙර නැඹුරු අවස්ථාවේ වෙන ලාක්ෂණික වක්‍රය එනවා. ඒක තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ඔව් දැන් මේකේ අපි ඊළඟට ප්‍රතිදාන ලාක්ෂණිකය කියන්නේ IB අපි විවිධාගයන්ගේ මේ IB කියන එක විවිධාගයන්ගේ නියතව තබාගෙන VCE සමග IC පස්තරගත කිරීම right.
එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙහෙම. මුලින්ම අපි IB යම්කිසි පොඩි BCE පොඩි ගානකට එනකොට මේක සම්තුත් මෙහෙම ලොකු මේකක් ඇවිල්ලා එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. පොඩි ගානේ වැඩි වෙනවා. right? මේ IB අපි හිතමු නිකන් 140ක වගේ 140යි මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයක තියාගෙන ඉන්නවා. හිතන්නකෝ දැන් 120ක් වගේ වුණා කියලා. මේක මේ වගේ මෙනවා. මෙතනදී මොනවද? 120ක්. ඒක 100 කරා කියලා. මේ කැලේ මෙහෙමමයි. පොඩි ගානේ ටක් ගාලා වැඩි වෙලා ආයි නිකන් චූටියට වැඩි වෙන එක. මේක IB 100යි. ඊට පස්සේ IB 80 මෙහෙම ආවා. ඊට පස්සේ මෙහෙම ආවා මෙහෙම ගියා 60 වුණා. මෙහෙම ආවා මෙහෙම ගියා 40 වුණා. මෙහෙම ආවා මෙහෙම ගියා 20 වුණා. මෙහෙම ආවා මෙහෙම ගියා 10 වුණා. මෙහෙම ආවා මෙහෙම ගියා IB බිඳුව ඉච්චුණා. දැන් උඩට තේරෙනවා ඇති IB බිඳුව වුණාම IC මේක මෙතන තියෙන කැලේට තියෙන IC නේ. මේ පස්තාරේ මෙතනින් වක්කරි පස්තාරේක මේ පොයින්ට් එකෙන් කරන්නේ y අක්ෂේ තියෙන. ඒක y අක්ෂේ තියෙන IC නේ. එතකොට මේක මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා IC බිඳුවයිනේ. තේරෙනවනේ? ඒතකොට IC බිඳුව කියන්නේ මේ ට්‍රාන්සිස්ටරේ කපා හැරෙන අවස්ථාවේ තියෙනවා කියලා කියනවා. right? ඒ කියන්නේ ඇත්තටම IB ඊටාම කුඩා බිඳුව ගන්නට වගේ තියාගන්නකොට IC එන්නේ නැහැ. ඇයි කියලා හේතුව මම කියන්නේ. මේක කපා හැරෙන ප්‍රදේශය කියලා කියනවා. එතකොට අර මේකේ මේ එකපාරට ලොකු ගානක් වැඩිලා ඊට පස්සේ නියතුනේ. ඒ ලොකු ගානට වැඩි ඉන්නේ සාමාන්‍ය VCE 0.1 වෝල්ට් වගේ තියෙනවා. 0.1ක් වගේ නෝ ටක් ගාලා සම්තෘප්ත වෙලා තමයි එතනින් යන මේවා එන්නේ. ඒතර මේ කැලලට කියනවා සම්තෘප්ත ප්‍රදේශය. right? ඊට පස්සේ මේ මැද කැලලට කියනවා ක්‍රියාකාරී නැත්නම් රේඛීය ක්‍රියාකාරී කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. ක්‍රියාකාරී. මේ ලාක්ෂණික වක්‍රයේදී කියන්නේ ක්‍රියාකාරී. right? ගොඩක් වෙලාවට. එතකොට දැන් බලමු මේ කපා හැරි කියන්නේ මොකද්ද කියලා. කපා හැරි විකේදී වෙන්නේ මේ IB බිඳුව. IB බිඳුව වුණාම මේ B සංදියෙන් ධාරාවක් යන්නේ නැත්නම් මේක පෙරණැඹුරු වෙලා නැති නිසා. එතකොට මේක පෙරණැඹුරු වෙලා නැත්නම් මේක හරහා ධාරාවක් යන්න බැහැනේ. ඒතකොට අනේ කරන්ට් එකක් ආවට යන්න බැහැ. ඒකින්ද IC බිඳුව. ඒක තමයි කපා හැරි කියන්නේ. කපා හැරි කියන්නේ IB බිඳුව වෙච්ච වෙලාවේ VB නැඹුරු වෙලා නැහැ. ඒකින්ද VC කොච්චර වැඩි කරත් IC ධාරාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට සන්තුෂ්ටයි කියන්නේ සම්තුෂ්ත කියන්නේ මේක VCE චූටි කියලා. කියන්නේ VCE දශමයක් වැඩි වුණා විතර එකපාරට IC එකවරම යම් වගේකට වැඩි. ඊට පස්සේ නිතර ඒකී ගානක් එනවා. මෙන්න මේ හරියට කියන්නේ ක්‍රියාකාරී කියනවා. ක්‍රියාකාරී අවස්ථාවේ තියා ගන්න ඕන නම් අපි IC හා VCE වලට යම් කිසි ප්‍රමාණයක් ඉලක්කම් තියාගෙන ඉන්න ඕනේ. කියන්නේ දැන් මෙතන බැලුවොත් එහෙම නිකන් ලොකු ඉලක්කමක් තියෙනවා. මෙතනත් ලොකු ඉලක්කමක් තියෙනවා. දෙකම යම් කිසි ප්‍රමාණයක ලොකු ගානක් තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට අපිට තියෙන සංක්‍රමණ ලක්ෂණික සංක්‍රමණ ලක්ෂණික අපි කරන්නේ VCE මේක නියතගයන්ගේ තියාගෙන IB ඉදිරියේ IC ගේ පස්තාරය අදින්න. ඒකෙදි පස්තාරය ඉන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ටක් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඒකේ කැලලා කියන්නේ. ඕක එනවා. එතකොට මේ කැලල අර කපා හැරි ප්‍රදේශය, මේක ක්‍රියාකාරී ප්‍රදේශය, මේක සන්තුෂ්ත ප්‍රදේශය. මේක ක්‍රියාකාරී කියනවා රේඛීය කියන. right? රේඛීය කියන්නේ අපි අර රේඛීය කලාපයේදී දැන් මේක IC ඉදිරි IB නේදලා තින්නේ අර අපි පස්තාරයක මෙහෙම ඇන්දොත් අපි කියන්නේ මේකට මේක අනුලෝම සමානුපාතිකින් ඉඳලා මේක මෙහෙම එන්නේ අර හරි එකක් මේ අනුලෝම සමානුපාතයේ ඒක නම් මේක නියතයක් වුණාමනේ y සමාන mx එන්නේ y සමාන mx පස්තාරයක දර ඔන්න ඔහම අඳින්න. එතකොට ඒ වගේනේ. එතකොට ඇත්තටම ඔය IC කියන එක කෙනා අනුලෝම සමානුපාතික කියනවා IB-ට. right? එතකොට ඔය වෙලාවේ තමයි අපි අර රේඛී කලාපේ තමයි B-ට. ධාරාලාභය ගන්න ගෙදීම IC බෙදීම IB. එතකොට ගානකදී විශේෂකතා මෙච්චර ළම කිව්වේ නැහැ තම ගණන් වලට අපිට තියෙන ගානකදී රේඛීය කලාපයේ කිව්වොත් විතරයි ධාරාලාභය පාවිච්චි කරන්න පුළුවන්. වෙන වෙලාවට පාවිච්චි කරන්න බෑ. right? ඒ කියන්නේ සම්තුෂ්ත වෙලාවටවත් කපා හැරි වෙලාවටවත් ධාරාලාභය පාවිච්චි කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. right? ඔව් අපි දැන් බලමු නැඹුරු නොකරන ලද ට්‍රාන්සිස්ටරයක් විද්‍යුත් සංඥාව වර්ධනය නොකරන බව නැඹුරු කරන ලද ට්‍රාන්සිස්ටරයක් විද්‍යුත් සංඥාව වර්ධනය කරන බව උපකරණ හදයි. right? මේක මෙලි භාගවලදී අහන්නේ නැහැ. දැනුම් වෙනස තමයි. right? එතකොට මේක ඇත්තට මුලින්ම කරන්නේ නැඹුරු නොකරන දෙකක් ගැන. නමුත් අපි නැඹුරු කරන එකක් කිව්වහම අරක තේරෙයි. right? එතකොට අපි බලමු දැන් මෙතන තියෙනවා අර IB ඉදිරි VB ඉදිරියේ IB පස්තරය ඇදලා තියෙනවා. right? එතකොට ඒක අපි අර ඩයෝඩයේ පෙරණැඹුරු අවස්ථාවේ එක නෙන්නේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රයනේ. වක්‍රයේ තියෙනවා.
එතකොට මේකේ මේ තියෙන බැටරිය කැපිටල් VS විභවාන්තරයක් තියෙනවා. මෙතන පට්ටවට වෝල්ට් තීතාවක් තියෙනවා සිම්පල් VS right. එතකොට මේ තියෙන අපි ප්‍රදානීකරණය. එතකොට මේකට කැපිටල් VS එක හැමතිස්සෙම තියෙනවනේ ප්‍රදානීකරණය. ප්‍රත්‍යවර්ත නැති එක. තියෙනවනේ හැමතිස්සෙම VS. එතකොට මෙතන තියෙන එක VS ප්‍රමාණයක් මෙතන තියෙනවා. අර මේක VS right. ඒක VS ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අර ප්‍රත්‍යවර්ත එක තියෙනවා. ඒක දශමාන්තර වඩා අඩුයි right. එතකොට VS කියන්නේ දශමාන්තර වඩා අඩුයි. එතකොට මේක මෙන්න මෙහෙම ඔන්නෝම එකක් නෙන්නේ right. ඔබ එකක් එනවා. එතකොට මෙන්න මේක ගිහිල්ලා මෙන්න මෙතෙන්ට වැටෙන තැනට කියනවා Q capital Q. මේක නිවාතන කාරක ලක්ෂය කියලා කියනවා. මෙහෙම ගියේ එක මෙහෙම ගිහිල්ලා මෙහෙම තමයි මේව වෙන්නේ. එතකොට මේ පොයින්ට් එක කියන්නේ මෙතන right. මේ පොයින්ට් එක කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම කියලා මෙහෙම මෙතන. ආයි මේ පොයින්ට් එක කියන්නේ මෙහෙම ගියා මෙතන. මේ පොයින්ට් එක කියන්නේ මෙහෙම ගියා මෙතන. ආයි මේ පොයින්ට් එක කියන්නේ මෙහෙම ගියා. එතකොට එයාගේ graph එක ඉන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාලට පේන තුන ඇන්දේ පොඩි විස්තරයක් තියෙනවා. මේක ඇවිල්ලා අර simple VS. මේක capital VS. අරක simple VS. පොඩි ප්‍රමාණයක එකක්. ඒක වර්ධනය වෙනවා මේ ගාන. right? එතකොට ඇත්තටම මේ ගාන හැමතිස්සෙම අර ස්ථාවරයිනේ. ඒක ඇවිල්ලා කියන්නේ IQ. මේක ඇවිල්ලා simple IB. අර වර්ධනේ මේ වෙච්ච simple IB. එතකොට ඔය දෙකම එකතු වෙලා තමයි මේකෙදි output එක ලැබෙන්නේ. ඒ කියන්නේ මේක තියෙනවා capital IQ. ඒකට අර simple IB ප්‍රමාණයත් එකතු වෙලා තමයි output එක ලැබෙන්නේ. ඒක තමයි වැඩි වෙලා ඕන වෙන්නේ. මේක තමයි එන්නේ. එතකොට මේක simple IQ. right? so simple IB. right. එතකොට අපි බැලුවොත් output එක හැටියට ලැබෙන V මේක ඇවිල්ලා capital VS උයි simple VS එකතු වෙලා ඉන්නේ. ඒතර V අතර මේක ඉන්නේ. මේ තියෙන capital VS ස්ථාවර එක. මේ තියෙන ප්‍රත්‍යවර්තය. simple VS. ඒක මිලිවෝල්ට් ප්‍රමාණයක. right? එතකොට දැන් ওই ට්‍රාන්සිස්ටරේ වර්ධනය කරලා තේරුණානේ මේ ගානක ලොකු වෙලා වර්ධනය වෙලා ආවා. ඒතකොට ඒක මාර්ක් කරනවා නැඹුරු කරන ලද ට්‍රාන්සිස්ටරේ විද්‍යුත් සංඥාව වර්ධනය කරනවා. හරියට වර්ධනය වුණානේ පොඩි එකක් ලොකු වෙලා ආවා. බලමු මේ නැඹුරු නොකරපු එක. ඒ කියන්නේ VS තියෙනවා. ඒක 0.4 වඩා අඩුයි. right? 0.4 වඩා අඩුයි නම් ඔයගොල්ලෝ දන්නවා මේක පෙර නැඹුරු වෙලා නැහැ. එහෙනම් වර්ධනය වෙන්නේ නැහැ. ඇත්තට ඔයගොල්ලෝ ඒක කලින්ම දන්නවා. කියන්න දෙයක්වත් නැහැ. නමුත් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඒතර නැඹුරු නොකරන එක එයාගේ අර මේක විතරයි එන්නේ මෙන්න මේ ප්‍රත්‍යවර්ත එක විතරයි එන්නේ කැපිටල් VS එන්නේ නැහැ. ඒතකොට ඒක තියෙන්නේ මෙන්න මෙහෙම. මේක හරිනම් ගිහිලා අර මේකෙන් මේකට වැදිලානේ මෙහෙම ගාවේ. එහෙම කෑල්ලක් තියෙනවද මේක නෑනේ. එහෙනම් වර්ධනය වෙලා වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ මේක තියෙනවා අපි VS ගත්තොත් VS තමයි මේ තියෙන්නේ. VB teeth එක අර VS එක වෙන්න ඕන තියෙනවා. simple VS මේ තියෙන්නේ. right? එතකොට මේ ධාරාව බැලුවොත් IB ධාරාව කියන්නේ නැහැ. right? අපිට මේකේ ලියන්න පුළුවන් මෙතන මේ VBE සමානයි capital VS ධන simple VS. IB සමානයි IQ ධන simple IB. right? ඔව් දැන් අපිට ගණන් හදන්න යනකොට ගණන් ටයිප් කිහිපයක් තියෙනවා. ඒකේ පළවෙනි ටයිප් එක තමයි වෝල්ට් තීතා ප්‍රභව එකක් සම්බන්ධ ගැටලු. කියන්නේ එක වෝල්ට් තීතා ප්‍රභවයයි තියෙන්නේ. ඒකදී අපිට කරන්න තියෙන්නේ මේ මුලින්ම අපි කරනවා P Q T B E R S P. ඒ කියන්නේ මෙන්න මේ රවුමට ඔන්න ඔය රවුමට කර්ජ්ස් දාන්න. ඒ රවුමට කර්ජ්ස් දාද්දී ඔය රවුම ඇතුලේ තියෙන සිග්මා E සමානයි සිග්මා E R නේ. රවුම ඇතුලේ තියෙන එක විද්‍යුත් ගාමක බලය මෙහා VCC. මෙතනින් යනකොට IB RB. ධන VBE. ධන IERE. නේ. එතකොට අපිට පුළුවන් මෙතනදී මේක 0.7යි. ඩයෝඩ් එක කරන පුරව ස්ථාන සිලිකන් නම් ඔක 0.7යි ජර්මනියේ නම් 0.3යි. right? ගාණි ස්කල දීපත උඩ ඒක පාවිච්චි කරන්න ඕනේ. අපි ඊළඟට බලමු. මෙහෙම දාමු. P Q C E R S මේ රවුම. ඔන්න ඔය රවුමට දැම්මොත් එහෙම දෙවෙනි රවුම. ඒකටත් තියෙන සිග්මා E සමානයි සිග්මා E R දාන්නේ. එතකොට සිග්මා E සමාන සිග්මා E R නම් මේ රවුමට තියෙන එකම විද්‍යුත් ගාමක බලය PCC.
සමානයි ICRC VCE ධන IER. right? එතකොට ඒකේ නම් දාශමත ගන්න බෑ. ඊට අපිට තව පුළුවන් මේ ගානේ ගොඩක් කරලා ධාරාලාභය දෙයි. ධාරාලාභය දීලා තිබ්බොත් ඒ බීටා කියන එක සමානයි IC ප්‍රතිදාන පැත්තේ තියෙන IC නේ. IC බෙදීම IB කියලා ගන්න පුළුවන්. right? එතකොට අරකින් දාලා IB හොයා ගන්නවා. IB හොයාගත්තට පස්සේ IB ඊට පස්සේ IC හොයා ගන්න පුළුවන්. මෙතන IC දැනගත්තා VCE හොයා ගන්න පුළුවන්. right? ඊළඟට අපිට මේ තියෙන්නේ වෝල්ටීතා ප්‍රභව දෙකක් සම්බන්ධ වෙනවා. පළවෙනි එක වෝල්ටීතා ප්‍රභව එකක් සම්බන්ධ වෙනවා. දැන් වෝල්ටීතා ප්‍රභව දෙකක් තමයි. ඒ කියන්නේ දෙපැත්තේ